අද දිනේ මා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ට ඉදිරිපත් කෙරෙන පසුගිය ප්‍රශ්න පත්‍ර මාලාවේ විශේෂයෙන්ම 2018 ප්‍රශ්න පත්‍රය තමයි මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරන්නේ. මම 1 2 3 4 යන ප්‍රශ්න සාකච්ඡා කරා. දැන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ 5 වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ නෙවෙයි හතරවෙනි ප්‍රශ්නේ අපිට ඉස්සෙල්ලම සාකච්ඡා කරන්න තියෙන්නේ. 1 2 3 කියන ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නය සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ. ඊට පසුව පස්වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරනවා. ඔබ දන්නවා content page කියන එක. content page කියලා කියන්නේ ඕනෑම පොතක තියෙනවා පටුන කියලා එකක්. මේ content page කියන්නේ පටුනට. මෙතන මේ විභාගයට දීලා තියෙනවා එක්තරා පොතක පටුනක්. ඒ කියන්නේ content page එකක්. content page එකේ තියෙනවා මාතෘකා ටිකක්. ඒ මාතෘකා තිබෙන්නා වූ පිටු මොනවද කියලා සඳහන් කරලා තියෙනවා ඉදිරියෙන්. එතකොට ඔබට මේ මාතෘකා ටික කියවලා එතකොට මේ මාතෘකා තිබෙන පිටු ටික හඳුනාගෙන පල්ලෙහා තියෙනවා ඔබට යම් යම් තොරතුරු ටිකක් ලබා ගැනීමට අවශ්‍යයි. ඒ තොරතුරු වල මේ මාතෘකාවල් ටික තියෙනවා වෙනම. ඒවා මේ content page එකේ තියෙන මාතෘකා සමග match කරන්නයි තිබෙන්නේ. බලන්න ප්‍රශ්නය. Study the content page. අධ්‍යයනය කරනලු පටුන පිටුව of a textbook එක given in box A. box A වල දීලා තියෙන. Write the relevant page number. ලියන්නලු නිවැරදි පිටු අංකය against the units වල against the titles given in box B. දැන් unit නේ තියෙන unit වල පිටු අංක ටික තමයි උඩින් තියෙන්නේ. ඒවා titles ඉදිරියෙන් ලියන්නලු. මම හිතන්නේ පැහැදිලි ඇති ප්‍රශ්නය. පටුනේ තියෙන units වශයෙන් මාතෘකා ටික. ඊට පස්සේ වෙනම තියෙනවා මාතෘකා ටිකක් පල්ලෙහායින්. ඒ units ටිකයි titles ටිකයි ඒකක ටිකයි මාතෘකා ටිකයි match කරන්නයි තිබෙන්නේ. බලමු අපි units ටික ඉස්සෙල්ලම. history, brief history of the earth. brief කියන්නේ කෙටි, history කියන්නේ ඉතිහාසය, of the earth කියන්නේ පෘථිවිය. පෘථිවියේ ඉතිහාසය පිළිබඳව කෙටි හැඳින්වීම. agricultural equipment, කෘෂිකාර්මික උපකරණ. human waste stream, human මනුෂ්‍යයින් waste අපවිත්‍ර කරනවලු stream කියලා කියන්නේ ජල මාර්ගයක්. challenge of homeless people, challenge අභියෝගය, the challenge of homeless people ගෙවල් නැති මිනිසුන්ගේ අභියෝගය. The war of pest, pest කියන්නේ පලිබෝධකීන්. ඒ කියන්නේ වගාවන්ට හානි කරන සත්තු. war කියන්නේ යුද්ධය. උන්ගේ war of pest, pest ලගේ යුද්ධය. International waters, ජාත්‍යන්තර ජල ප්‍රභවයන් පිළිබඳව තියෙන්නේ. එhmenan මෙන්න මේවා තමයි units ටික. ඒ units කියන පිටු ටික දාලා තියෙනවා 26 30 31 36 ඔන්න ඔය විදිහට අංක ටික දාලා තියෙනවා. මෙන්න මේ පිටු වලින් තමයි අපිට පල්ලෙහා තියෙන මාතෘකා ටික හොයාගන්න තියෙන්නේ. බලමු මාතෘකා titles ටික බලමු. water pollution පළවෙනි මාතෘකාව. water pollution කියලා කියන්නේ ජල දූෂණය. ජල දූෂණය නම් මේ දන්නේ නැති වචන පොතක සටහන් කරගන්න. ජල දූෂණය නම් අපිට තියෙන්නේ තුන්වෙනි unit එකයි human waste stream කියන එක. waste කියන්නේ අපවිත්‍ර කරනවනේ. එහෙනම් human කියන්නේ මනුෂ්‍යයින්, waste අපවිත්‍ර කරනලු, stream කියන්නේ දොළ. එhmenan ඒක තමයි match වෙන්නේ. ඒකේ අංකය තමයි දාන්න තියෙන ඉදිරියෙන් තියෙනවා. ඒ පිටුවට අදාළ අංකය දාලා 37 40. ඒක දාලා තියෙන උදාහරණයට ඒක කරලා තියෙන පේපර් එකේ. අපි ඊළඟ එක බලමු. The tools that ancient, tools කියන්නේ ආයුධ, that ancient people පුරාණයේ මිනිස්සු use භාවිතා කළ in farming ගොවිතැනේදී පුරාණයේ මිනිස්සු භාවිතා කර උපකරණ මොනවද? උඩ තියෙනවා agricultural equipment කියලා දෙවෙනි එක. කෘෂිකාර්මික උපකරණ. equipment කියන්නේ උපකරණ. මේ වචන දන්නේ නැත්නම් උත්තර ලියන්න බැරි වෙනවා. ඒ නිසා වචන පුළුවන් තරම් ඉගෙන ගන්න. කෘෂිකාර්මික උපකරණ තමයි ඒකට match වෙන්නේ. How the planet in which we live looked like in the past. How කෙසේද planet ග්‍රහලෝකය in which we live අපි ජීවත් වන ග්‍රහලෝකය looked like පෙනුනේ in the past අතීතයේදී අපි ජීවත් වන ග්‍රහලෝකය පෙනුනේ කෙසේද පෙනුනේ බලන්න. පළවෙනි එක brief history of the earth, කෙටි ඉතිහාසයක් පෘථිවිය පිළිබඳව. එහෙනම් ඒක තමයි match වෙන්නේ. අංක ටික දාන්න. oceans in different parts of the world, oceans කියන්නේ සාගර in different විවිධ parts කොටස්වල of the world ලෝකයේ
ලෝකයේ විවිධ කොටස් වල සාගර. එහෙමනම් තියෙනවා මෙතන මාතෘකාවක් යුනිට් එකක් national waters කියලා. උඩ ඒ කොටසේ තියෙනවා national waters කියලා. ඒක තමයි මැච් කරන්න තියෙන්නේ. national waters. ඊට පස්සේ low cost housing schemes. low cost කියන්නේ අඩු වියදම්. housing scheme. housing scheme කියන්නේ නිවාස යෝජනා ක්‍රම. schemes කියන්නේ යෝජනා ක්‍රම. cost කියන්නේ වියදම. low කියන්නේ අඩු වියදම් නිවාස යෝජනා ක්‍රම. එහෙමනම් ඒකට මැච් එකක් තියෙනවා challenge of the homeless people. අභියෝගය ගෙවල් නැති මිනිසුන්ගේ. එහෙනම් අවසානික බලමු insects that are harmful to crops growing. insects කියන්නේ කෘමීන් that කියන්නේ උන් are harmful හානි කරයි for crop growing. භෝග වගාව crop growing කියන්නේ භෝග වගාවට හානි කර කෘමීන්. කවුද? war කියලා එකක් තියෙනවා. war of pests. කෘමීන්ගේ පලිබෝධකීන්ගේ war යුද්ධය. එහෙමනම් මෙන්න මේ ආකාරයට තමයි හතරවෙනි ප්‍රශ්නේ කරන්නේ. දැන් අපි බලමු පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ දෙඹසක්. මේ දෙඹසේ කතා වෙන්නේ ළමයි සහ ටීචර් මේගොල්ලෝ තීරණය කළා තියෙනවා නුවර යන්න ට්‍රිප් එකක්. මේ නුවර යන ට්‍රිප් එක මේගොල්ලෝ සංවිධානය කළා තියෙන්නේ දෙමාපියෝ කීප දෙනෙක් එන්න කැමතිලු. එතකොට ළමයි යන්න කැමති මහනුවර කැන්ඩි. හේතුව තමයි ඒගොල්ලෝ කැමති උද්භිත උද්‍යානය බලන්න. ඒ වගේම දෙමාපියෝ කීප දෙනෙක් සහභාගී වෙනවා. හැබැයි තවම විදුහල්පතිතුමාගෙන් ලිඛිතව අවසරය අරගෙන නැහැ. මේ ගැන තමයි මේගොල්ලෝ කතා කරන්නේ. බලමු. read කියවන්න the following dialogue පාසන් dialogue එක. fill in the blanks කියවන්න fill පුරවන්නලු his and blanks of the summary. summary එකක් දීලා තියෙනවා පල්ලෙහා ඒකේ his and පුරවන්නලු given below පල්ලෙහා දීලා තියෙන. word phrases from the dialogue එකෙන් words are phrases භාවිත කරන dialogue එකෙන් අරගෙන තමයි දාන්න තියෙන්නේ. the first one is done for you. පළවෙනි එක ඔබ වෙනුවෙන් කරලලු. අමල් is everything ready? සෑම දෙයක්ම සූදානම්ද for the trip? චාරිකාවට. අමල් චාරිකාවට සෑම දෙයක්ම සූදානම්ද? එතකොට අමල් කියනවා yes almost everything. almost කියන්නේ සම්පූර්ණයෙන්ම වාගේ. everything කියලා කියන්නේ සෑම දෙයක්ම. සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම පාහේ සූදානම්ලු. have you decided? ඔන්න present perfect ප්‍රශ්නයක් තියෙනවා. present perfect වාක්‍යයක්. have you decided? ඔබ තීරණය කළා තියෙනවද on the destination? destination කියන්නේ ගමනාන්තය. ගමනාන්තය ගැන ඔබ on කියන්නේ ගැන ගමනාන්තය ගැන ඔබ තීරණය කළා තියෙනවද? decided කියන්නේ තීරණය කරලා. කැන්ඩි ඕ නුවරඑළිය කියලා ටීචර් අහනවා. කැන්ඩි ඕ නුවරඑළිය නුවරද එහෙම නැත්නම් නුවරඑළියද කියලා අහනවා. එතකොට yes madam. yes madam. ඔව් තීරණය කළලු. everyone's choice is candy. සෑම කෙනෙකුගේම choice එක තමයි තේරීම තමයි නුවර කැන්ඩි. why are you so interested? ඇයි ඔයා so කියන්නේ ඔය තරම්ම interested in කියන්නේ කැමැත්ත දක්වන්නේ. මතක තබා ගන්න ඕන in කියන නිපාතයට පස්සේ යෙදෙන ක්‍රියාව ing. ඇයි ඔයා ඔය තරම්ම interested? ඒ වගේම මතක තබා ගන්න ඕන interested කියන වචනය සමග නිතරම in යෙදෙනවා. ඇයි ඔයා ඔය තරම්ම interested in කැමැත්ත දක්වන්නේ? visiting බලන්න යන්න candy. ඇයි ඔයා නුවර බලන්න යන ඔය තරම්ම කැමැත්ත දක්වන්නේ? එතකොට මෙයා කියනවා I think it is the botanical gardens. ඔයා නෙවෙයි ඔයාලා කියලා අහන්නේ. අයියෝ ඔයාලා විතරම නුවර යන්න කැමතියි. එතකොට එක ළමයි කියනවා I think මං හිතන්නේ it is the botanical gardens. ඒක තමයි උද්භිද උද්‍යානය. මැඩම් උද්භිද උද්‍යානයේ තියෙන එක තමයි හේතුව. Will your parents join too? too කියන්නේ අල්ත යන්න. parents දෙමාපියෝ join සම්බන්ධ වෙනවා. ඔයාලගේ දෙමාපියොත් සම්බන්ධ වෙයිද? Only a few කීප දෙනෙක් පමණක්. well හොඳයි. I want to meet මට අවශ්‍යයි හමුවන්න all of you ඔබ සියලු දෙනා. all of you කියන්නේ ඔබ සැම tomorrow හෙට at 10 am පෙවරු 10ට to discuss සාකච්ඡා කරන්න more වැඩිපුර about the trip චාරිකාව ගැන. we have not yet decided අපි නැහැ yet තවම decided තීරණය කළ නැහැ on කියන්නේ ගැන cost per head කියන්නේ පුද්ගලයෙකුට වියදම cost per head කියන්නේ එක පුද්ගලයෙකුට වියදම on කියන්නේ ගැන on cost per head එක පුද්ගලයෙකු පිළිබඳ වියදම ගැන අපි තාම තීරණය කළා නැහැ. එතකොට යාම කියනවා හැබැයි I suppose කියන්නේ හිතනවා. I suppose it won't be කියන්නේ will not be කියන එක. ඒ කියන්නේ වෙන එකක් නැහැ. more than කියන්නේ වඩා 500 rupees 500කට වඩා වෙන එකක් නැතිලු.
madam, do we have to ඔබට සිදු වෙනවද? Do we have to do අපිට සිදු වෙනවද? Inform the principal දැනුම් දෙන්න principal about the trip එක ගැන. ඒතර ටීචර් කියනවා yes of course. ඇත්තෙන්ම. We need his need කියන්නේ අවශ්‍යයි. We need අපට අවශ්‍යයි his ඔහුගේ written permission ලිඛිත අවසරය. Madam, do you think ඔබ හිතනවාද he will give us permission? He will give කියන්නේ ඔහු දේවි us අපට permission. ඔබ හිතනවාද ඔහු අපට permission දෙයි කියලා? Why not? ඇයි නැත්තේ? He is the one who suggested. ඔහු තමයි අපට යෝජනා කරේ කෙනා. He is the one who suggested. ඔහු තමයි යෝජනා කරේ කෙනා. මේකෙන් වාක්‍ය ටිකක් කියමු බලන්න. He is the one who helped. ඔහු තමයි උදව් කළේ කෙනා. He is the one who worked. ඔහු තමයි වැඩ කළේ කෙනා. He is the one who wrote. ඔහු තමයි ලියපු එක්කෙනා. ඒ විදිහට එන්නේ. He is the one who suggested me. ඔහු තමයි මට යෝජනා කළේ එක්කෙනා මට to organize a trip. trip එක සංවිධානය කරන්න. දැන් බලමු මොකක්ද උනේ කියලා. ටීචර් සහ ළමයි trip එකක් යන්න බලාපොරොත්තු වෙනවා. මේකට දීමාපියෝ යනවද කොහෙද යන්න කැමති ඩෙස්ටිනේෂන් එක කොහෙද ඩෙස්ටිනේෂන් කියන්නේ ගමනාන්තය ඒක ගැන අහනවා. ඒතර නුවර තමයි තීරණය වන්නේ. ඇයි දහනෝ නුවර යන්න කැමති? ඒතර කියනවා බොටනිකල් ගාඩන් එක කියලා හේතුව. දැන් එහෙමනම් අපි හිස්තැන් පුරවමු. The discussion සාකච්ඡාව is about a trip. චාරිකාවක් ගැන. to Kandy නුවරට. The students one and only කියන්නේ එකම එක is Kandy. ළමයින්ගේ එකම එක නුවරලු. ළමයින්ගේ එකම එක නුවර කියන්නේ ළමයින්ගේ එකම කැමැත්ත නුවර කියන එකයි. එහෙනම් one and only choice is Kandy. choice කියන වචනේ උඩ තිබුණා. choice කියන්නේ තේරීම. එහෙනම් ළමයින්ගේ එකම තේරීම නුවරලු. The most attractive place වඩාත්ම සිත් ගන්නා ස්ථානය for the children ළමයින්ට මොකද්ද? is දැන් ඒගොල්ලෝ යන්නේ කැමති පේරාදේ නුවරනේ මොන බොටනිකල් ගාඩන් එක තමයි ඒගොල්ලෝ යන්නේ කැමති. The most attractive place වඩාත්ම සිත් ගන්නා ස්ථානය for the children ළමයින්ට මොකද්ද? botanical gardens. කවුද සහභාගී වෙන්නේ කිහිප දෙනෙක් කියලා තියුණා නේද? A few parents දෙමාපියෝ කිහිප දෙනෙක් will join the trip සම්බන්ධ වෙවිලු trip එකට. Students will not have to spend ළමයින්ට will not have to spend සිදු වෙන එකක් නැතුළු spend කරන්න much ගොඩක්. හේතුව මොකද්ද? බලමු උඩ හේතුව එහෙම තියනවද කියලා. ළමයින්ට වැඩි වැය කරන්න අවශ්‍ය වෙන එකක් නැතිලු. මේ ළමයි කියනවා I suppose it won't be more than 500. හේතුව 500කට වඩා වෙන එකක් නැතිලු. එහෙනම් බලන්න මේක කියන හැටි. මෙතන කියනවා students will not have to ළමයින්ට සිදු වෙන එකක් නැතිලු spend වැය කරන්න much වැඩිපුර. මොකටද? වැඩිපුර මොනවද? Students will not have to spend ළමයින්ට සිදු වෙන එකක් නැතිලු. Students will not have to කියන්නේ සිදු වෙනවා. will not have to කියන්නේ සිදු වෙන එකක් නැහැ. spend කියන්නේ වැය කරන්න. much කියන්නේ ගොඩාක්. as නිසා the වියදම per person කියන්නේ එක පුද්ගලයෙකුට වියදම. එහෙනම් වියදමට වචනේ තිබුණා cost කියලා. අන්න ඒ වචනේ තමයි මෙතෙන්ට එන්නේ. cost per person. පුද්ගලයෙකුට වියදම for the trip චාරිකාවට will not exceed වෙන එකක් නැතිලු. වැඩි වෙන එකක් නැතිලු. 500 rupees. මොකද ඉහෙර කියනවා රුපියල් 500කට නම් වැඩි වෙන එකක් නැහැ කියලා. මෙතන කියනවා will not exceed 500. exceed කියන්නේ ඉක්මවා යනවා. The written permission of the principal. written කියන වචනේ උඩ තිබුණා. එහෙනම් permission කියන එක ඊට පිටපස්සෙන් යෙදෙනවා. The written permission of the principal ලිඛිත අවසරය විදුහල්පතිතුමාගේ is to be obtained. obtain කියන්නේ ලබා ගන්නවා. is to be obtained කියන්නේ ලබා ගැනීමට තිබෙනවා. yet කියන්නේ තවම. තව දුරටත් තව ඉදිරියේදී තමයි ලබා ගන්න. තවම ලබාගෙන නැහැ කියලා මෙතන තේරුම ඉන්නේ එතකොට. එhmenan පළවෙනි එකට උත්තරේ Kandy, දෙවෙනි එකට choice, තුන්වෙනි එකට the most attractive place එක botanical gardens, හතරවෙනි එකට a few parents, පස්වෙනි එකට cost, හයවෙනි එකට written permission. මෙන්න මේ ආකාරයෙන් තමයි පස්වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්නේ. මේකේ නොදන්නා වචන සටහන් පොතක සටහන් කරගන්න. අපි ඊළඟ ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය කරමු.
ලිඛිත ප්‍රශ්නයක්, ලියන ප්‍රශ්නයක් ඒක ලියන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ වෙදී ඒක සාකච්ඡා කරමු.